තවත් වතාවක් සාදු කියන්න. තව වතාවක් ශබ්ද නගර සාදු කියන්න. සමාධියෙන් ගායා සිරස තාබා බව බැමි පමානවේ දැවෙන සසර ගමන කල නිමි අමානිවන පාසක් කෙරෝ මගේ බුදු හිමි නමසිරස නමසිරස මෙසේ වන්දිනෙමි විතරාගි සමාධියේ කිරුල හිස දැරෝ විතරාග දෝස මෝහ නිබද දොරෝ කෙරෝ ඈත සසර කල්ප ගණන් පාරමී පිරෝ දෝත නගනලලේ තබා වන්දිමි ලෝතුරෝ සම්බුදු සිසිලයි දහම් සිලාරයි හරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලේ තියා පන්සිල් ගන්නට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာ වේරමණී สิกขาปดัง සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดัง සමාදියාමि คาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดัง සමාදියාමि มุสาวาทาเวรมณีสิกขาปดัง සමාදියාමि สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดัง සමාදියාමि สมังตาจักกวาเลสุอัตรากัจจังโตเดวตาสักดัมมังมุนิราจัสสะสุนันโตสักกะมุกดัง ธัมมัสสวนกาโล อายังบัดดังตา ธัมมัสสวนกาโล อายังบัดดังตา
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පාජාය අනුකම්පකාති ලෝවමෙව් මහා බඹුද ආදර අම්මාය මව්ගුණ වනන්නට කවි කර බැරුවාය නිවසේ මිනි පහන ආදර පියාය බණ අරබන්නේ මගේ මව්පියෝ වැඳලාය සාදු කියන්නේ මුලාසනේ වැඩ සිටින දකුණු කොරියාවේ ජායන් බෞද්ධාශ්‍රම විහාරස්ථානයේ ගෞරවනීය කල්යාණපුර මංගල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මේ විහාරස්ථානයේ වැඩ සිටින සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම මේ උතුම් කටයුත්ත සඳහා මාහට ආරාධනා කරන්නට යෙදුණු අපගේ කල්යාණ මිත්‍ර මෙහින්තලේ සෝමානන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මේ අවස්ථාවේදී සිහිපත් කරමින් මේ දකුණු කොරියාවේ ජීවත් වෙන ආදරණීය දොළ පුතාලා සියලු දෙනාටම ජීවිතයට වටින දහම් දේශනාවක් මේ පුංචි හෝරාව තුල දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ජීවිතයේ දහම් සෙවණෙන් ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන හැමදිනම මෙත් සිතින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට නැවත වතාවක් ශබ්ද නදල සාදුකාරයක් පවත්වන්න. බුදුන් දේසුව උත්තම දම් කාන්ද තුල දෙමාපියන් ගැන පෙරට යොමයි මහා බඹු
රසම සමයි බුදු බණ දේශමින් ලොවටම පහදන දහම් රසය දෙන ඔසුව මෙයයි මව්පිය ගුණ ගැන අහන්න පින්වත දිවි මාග යහමඟ වෙතට යොමයි. පින්වතුනි බලන්න වර්තමාන සමාජයේ දිහා රූප වාහිනිය බැලුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළා පුවත්පත බැලුවත් මේ ඇස්වලට දකින්න ලැබෙන්නේ මේ කන්වලට අහන්න ලැබෙන්නේ හදවත කම්පා කරවන මහා පුදුමාකාර සිදුවීම්. දරුවන් විසින් දෙමව්පියන් මරණ යුගයක දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන් වමුවන්ගේ කපා කොටා මරා දමන සමාජයක ආදරණීය තමන්ගේ අම්මාව රුපියල් 1500කට මරලා නිර්වත් කරන පුතු ඉන්න රටක ශ්‍රී ලංකාව වැනි අපේ මව්බිමට වෙලා තියෙන මහ විනාශය ගැන හදවතට දැනෙන්නේ මහ වේදනාවක්. මේ සීතල දැනෙන කොරියාවේ දහසක් දුක් වේදනා විඳින ආදරණීය දුවල පුතාලගේ හදවත් වලට අද තමන්ගේ අම්මව තාත්තව මතක් වේවි. අද මේ ලෙස දුක් ගැහැට විඳින ඔබේ ජීවිතයට ආලෝකයේ දුන්නු අම්මාව සිහිපත් වේවි. අහන්න මේ බණ කතාව කවියේ තාලය ගැන නොව එයින් කියා දෙන ආදර්ශයේ පිළිබඳව සිහිය පිහිටුවාගෙන මේ කතාව සිද්ධ වුණේ දඹදිව සැවැත් නුවර බොහොම පිටිසර බද ගම්මානයක. එක් ගම්මානයක දුප්පත් නිවසකේ එකම පුතායි අම්මට නැත්තේ ආදර පුතු හැර වෙන යම් සැපතක් මේ දුප්පත් අම්මට නැත්තේ ලේකිරි කර දෙයි පොඩි පුතු නලවයි දාරොසෙනේ හැටි ආදර අම්මා දාරොසෙනේ හස මැද විඳින සැපා කිසි දින බෑ කරනට නිම්මා. පින්වතුනි දඹදිව සැවැත් නුවර ඊටාම පිටිසර බද ගම්මානයක් තිබුණා. මේ ගම්මානේ මැද තියෙනවා බොහෝම දිලිඳු නිවසක්. අද වගේ ගඩොල් සිමෙන්ති වලින් හදපු එකක් නෙවෙයි. කටුමැටි ගහපු බිත්ති හතරකින් වට වුණ පිදුරු දාලා හෙවිල්ලපු වහලයක් තියෙන ගොම ගාපු මැටි පොළවක් තිබුණ පුංචි පැල්පතක් තිබුණා. මේ ගෙදර ජීවත් වෙන අම්මා කෙනෙකුයි පුංචි පුතෙකුයි පුතාව හදන්නට අම්මා විඳින දුක වචන වලින් කියන්නට බැරි තරම් දුකක්. උදේට නැගිටලා දරුවක් වඩාගෙන මහා සිටුමාලිගාවක කුස්සියේ වැඩට යනවා. අම්මා කුස්සියේ දැලිවලම් පිඟන් වාචන සෝදලයි
දරුවට 3 වේලට කන්න දුන්නේ. මේ විදිහට දුක් විඳින අසරණ අම්මා නිවාඩු දවසටවත් නිකන් හිටියේ නැහැ. අනුන්ගේ ගෙවල් වල කුලී වැඩ කරලා වෙන මුදලින් තමන්ගේ ආදරණීය දරුවාව දඹදිව තක්සිලාවට ඇතුළත් කරලා ඉගෙනුවා. පුතා සියලු ශිල්ප ශාස්ත්‍ර මැනවින් හදාරමින් තරුණ වියටපත් වෙනකොට වැඩපළ කරපු අම්මාට හවි හක්තිය ටිකෙන් ටික නැති වෙනවා. දවසක් තමන්ගේ තරුණ පුතාට කතා කරලා මේ ආදරණීය අම්මා හරි අපූර්ව කතාවක් කියනවා. මහදවත වාද කරවන දෙයක් තිබේ සිතේ නොබේ අම්මත් ලෙඩ ගානේ සවිය ආදරණීය අම්මා යෝජනාවක් කරනවා. හොඳ තැනකින් ගෙදරට බිරිඳක් හැන්දාගෙන එන්න කියලා. අම්මාගේ මේ කල යෝජනාවට එකපාරටම පුතා කැමති වුණේ නැහැ. අම්මට මෙහෙම කියනවා. දස මාස කුස දාරා දේතානේ මාව කුස තුල දරාගෙන නොවිදිනා දුක් කඳුළු සයුරකට වැඩිය විල්ල මගේ රත්තරන් අම්මේ මට පුළුවන් මැරෙනකන් අම්මාට සලකන්න මට දැන් කසාදයක් ඕන නැහැ අම්මේ. පුතා මෙහෙම කියද්දී අම්මාගේ ඇස්වලින් කඳුළු වැටුණා. මං වෙනුවෙන් මගේ පුතා කොයිතරම් දේවල් ඉවසනවද? නමුත් මම නැතිදාට දරුවට සලකන්න කෙනෙක් නැති වෙනවා. අම්මා නැවත නැවත ඇවිටිලි කරමින් කියනවා පුතාට හොඳ තැනකින් විවාහයක් කරගන්න කියලා. අම්මගේ හිත රිදවන්න අකමැති මේ ආදරණීය පුතා හොඳ තැනකින් ගෙදරට මනමාලියක් කැඳාගෙන ආවා. ගෙදරට අලුතෙන් බිරිඳක් ආපුවාම අපි කියන්නේ කවුරු වැඩියා වගේ කියලාද? ගෙදරකට බිරිඳක් ආපුවාම අපේ අම්මලා කියනවා අනේ අපේ ගෙදරට කවුරු වැඩියා වගේ කියලා. කවුද? ශ්‍රියාකාන්තාව සිරිකත වැඩියා වගේ කියලා. දැන් ඕගොල්ලන්ටත් එහෙම කිව්වද? බිරිඳක් ගෙනාවට පස්සේ අම්මා කිව්වද සිරිකත වැඩියා වගේ කියලා? තාම බැලලා නැද්ද?
හැමෝටම එහෙම කියන්නේ නෑ. ඉතින් සමහර ගෙවල් වලට කාලියක් සනියොත් වඩිනවනේ. ඒ නිසා ගෙදරට එන බිරිඳගේ ගුණ යහපත්කම අනුව තමයි ඒ ගෙදර සතුටේ කෙරෙන්නේ. දැන් මේ ගෙදරට ආපු බිරිඳ ඊටාම ගුණගරුක හොඳ ලේලියක්. අම්මට ඒක හරි සතුටක් දැනුණා. සතුටින් බිරිඳ පොතෝ මාව ජීවත් වෙනවා. අම්මගේ සියලු කටයුතු ඉටු කර දෙනවා. අම්මාත් නැයට දුවෙකුට මින් සලකනවා. කාලය ගෙවි ටික ටික ඈතට යනවා. මව වයසකයි බැහැ කිසිවක් කරන්නට. පුතුයයි වැඩට මිල මුදලක් සොයන්නට. බිරිඳට සිදු වෙනවා උවටන් කරන්නට. ඇය පෙළඹෙනවා යුතුයකම මග හරින්නට. ටික දවසක් යනකම් මේ බිරිඳ හොඳට අම්මාට සැලකුවා. නමුත් ටික දවසක් ගත වෙද්දී අම්මා ටිකෙන් ටික ලෙඩ ඇඳට වැටෙනවා. අම්මව නාවන්න, කවන්න, පොවන්න මේ හැමදේම කරන්න දුන්නේ ගෙදරින් ආතරණීය බිරිඳට. ටික දවසක් මේ ටික කරනකොට ඇයි කල්පනා කරනවා මං විවාහුනේ මේ විදිහට දුක් විඳින්න නෙවෙයි. මට බෑ තවත් මේ දුක උහුලන්න. මට මේ විදිහට දුක් විඳලා මේ ජීවිතේ නැති කරගන්න, නාස්ති කරගන්න බෑ. හැන්දෑවට වැඩ ඇරිලා එන ස්වාමියා ළඟට ඇවිත් බිරිඳ කියනවා ආදරණීය අම්මා ගැන මෙහෙම කතාවක්. ගේ හැම තැනම බැලුවම කැත කුණු ඇත්තේ. වයසක මවගේ වැඩ බව සැලකිය යුත්තේ. අම්මගේ හැමතැනම ජරා කරලා ගඳ ගහලා මට දැන් තවත් ඒ දුක් උහුලන්න බෑ. ඒ නිසා මං යනවා යන්න මගේ අම්මගේ ගෙදර. කාන්තාවන්ට මායම් කීයක් තියෙනවද? කීයක් ගැන අහලා තියෙනවද? 64. ඊට වැඩිද දැන්? මේක 65 වෙනි එක. ප්‍රසාදයක් බැන්දට පස්සේ තමයි මේ මායම දාන්නේ. ටික දවසක් යනකොට ආදරණීය ස්වාමියාත් එක්ක රණ්ඩුවක් වුණාම බිරිඳ යනවා තමන්ගේ අම්මගේ ගෙදරට. පොඩි තරහක් වුණාම යනවා අම්මගේ ගෙදරට. ගිහිල්ලා ටික දවසක් ඉන්නකොට මහත්තයාට පාළුව කාන්සිය තනිකම දැනෙනවා. වෙනකට උයලගෙන රස බත් වේල නැති වෙනවා. තරහ අමතක කරලා මහත්තයා එනවා නෝනා වෙක්කියන්ට නෝනාගේ ගෙදර. ඔය එන බව දන්න හින්දා මුළු නෝනලා යන්නේ.
දැන් මේ බිරිඳ කියනවා මට බෑ ගෙදරින්ද මං යනවා යන්න මගේ අම්මගේ ගෙදර. මට බෑ තවත් මේ දුක් කුහලගෙන මේ ගෙදරට වෙලා ඉන්න. මෙහෙම කියනකොට ආදරණීය ස්වාමියා කියනවා මම මොකද කරන්නේ? ඔබ මේකට තීරණයක් ගන්න ඕන. දැන් අද කාලේ නම් කසාදයක් බඳිනකොට වැඩිපුර බලන්නේ ගුණධර්මද ලස්සනද? කසාද බඳිනකොට දැන් ඉන්න අය වැඩිපුර බලන්නේ ගුණධර්මද ලස්සනද? ලස්සන. ලස්සන බලන හින්දා අද ඉන්න ගොඩාක් තරුණ තරුණී උත්සාහ වෙනවා මොකක් වෙන්නද? ලස්සන වෙන්න කොරියාවේ අය මොකද කරන්නේ? අනුරාධපුරයේදී නම් කිව්වා තත්කාලි පෙති ගන්නවා කියලා. මේ පැත්තේ මේ පෙති නෑනේ ගන්න නේද? ලිප්ස්ටික් ගන්නවා, කියුටෙක්ස් ගන්නවා, කොන්ඩිස්ට්‍රේට් කරනවා, විලාසිතා කරනවා, පවුඩර් ගන්නවා, සෙන් ගන්නවා, ක්‍රීම් ගන්නවා, කොණ්ඩේ ඩයි කරනවා, තඹ කරනවා, කළු කරනවා, ඔබ කරනවා, කන් විදිනවා, නාය විදිනවා. එක හුස්මට කියන්නත් බෑ. ඒ තරම් දේවල් කරන්නේ මොකක් ලස්සන කරන්නද? රූපය ලස්සන කරන්න. එහෙම ලස්සන කරා කියලා අපේ කිසිම තරහක් නැහැ. ලස්සන කරගත්තු සමහරක් අය ඉන්නවා පාරේ යන්නේ මං තමයි ලෝකෙම ඉන්න විශ්වරූ රාජිනිය කියලා හිතාගෙන. එහෙම යන අය ඉන්නවද? ඒ මාට දන්න කෙනා දන්නවා ඔය යන්නේ නාකි වැඳිරියක් කියලා. දැන් දවල්ට පවුඩර් ගාලා, සෙන් ගාලා, ක්‍රීම් ගාලා, කොණ්ඩේ ඩයි කරලා, තඹ කරලා, කළු කරලා, ඔප කරලා තියාගෙන ඉඳියට රෑ 12ට නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා බැලුවොත් බණ කියන මටත් එකයි බණ අහන ඔබටත් එකයි. කට කොනකින් කුණු කෙල වැක්කෙනවා. නාසයෙන් හොටු ගලනවා. ඇස් දෙකෙන් කබ ගලනවා. කුණු පංචස්කන්ධෙන් නව දොරකින් ඕජස් ගලනවා. මල මුත්‍ර වැగి වෙනවා. මේ කුණු ශරීරේ උදේට හොදලා නාවලා කවලා පොවලා අන්දවල හැඩ කරලා අරගෙන යනකොට අපේ අය ඉතින් මාස 7-8 පස්සෙන් යනවා නේ නැද්ද? ගිහිල්ලා කොහොම හරි කැමැත්ත අරගෙන එක්තරම් එනවා. ගෙනල්ලා කසාද බැඳලා කොලේක ලියලා මුද්දකුත් දානවා. දාලා දරුවොත් හදනවා. හැදුවට පස්සේ තමයි අල්ලගත්තු එකේ දුක තේරෙන්නේ. තේරිච්ච ඉන්න තමයි දකුණු කොරියාවට ආවේ. එහෙම නේද? ඔව්. හේතුව මොකක්ද? දුක හටගන්නේ පින්වත්තුනි අල්ලගත්තට පස්සේ. අල්ලගන්න කලින් මොක තේරෙන්නේ? අල්ල ගන්නකම් දඟලනවා. අල්ලගත්තට පස්සේ තමයි ඒකේ දුක තේරෙන්නේ. ඉතින් නෝනා කෝල් කරලා කියන ඕයි සබම් කෑල්ල ඉවරයි. පිටි පැකට් එක දරුවා ඉස්කෝලේට දාන්න ඕනේ. මට shopping යන්න ඕනේ. පන්සලට අටපින් කරක් දෙන්න ඕනේ. අද රැයට හාල් නැහැ. හෙට උදේට එළවලුනේ ආන්න පුතාගේ සපත්තු දෙක කැඩිලා. ලයිට් බිල ඇවිදලා වතුර බිල ඇවිල්ලා කියලා නෝනා කෝල් කරලා කියනකොට මහත්තුරුන්ට ඇති වෙන්නේ දුකක්ද සැපක්ද? සැපයිද? දුක හටගත්තේ කවුරු අල්ලගත්තු හින්දාද? නෝනාලගත්තු හින්දා කියලා අද ගිහිල්ලා වික්කසාද ගන්න එපා. අපේ අයට අතාරින්න කිව්වම ඉස්සල්ලාම අතාරින්නේ නෝනා. ඇයි කියලා හුවම වැඩක් නෑ ආමුරණි අනිත්‍යයි කියනවා. ඉතින් එහෙම අතාරින්න බුදුහාමුදුරෝ දේශනා කළේ නෑ. ඉස්සල්ලාම අතාරින්න කිව්වේ නෝනවත් මහත්යවත් අම්මා තාත්තවත් දරුවවත් නෙමෙයි. ඉස්සල්ලාම අතාරින්න කිව්වේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රිය තුලින් අරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු අනිත්‍යයි කියලා උපාදානය කරන්නේ නැතුව අතහරින්න කිව්වා. ඔක අතාරින්න බැරි තාක් මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා අතහරින්න එක එක පුරුදු වෙන්න උත්සාහ කරන්න ඕන. මම අතහරින්න පහසු ක්‍රමයක් ගැන මුලින්ම එකක් උදාහරණයක් විදිහට කියන්නම්. දැන් එක ළඟ ගෙවල් දෙකක් තියෙනවා.
දැන් ඔබ රූපවාහිනිය බලන්නේ නැහැ නේ අන්තර්ජාලයෙන් බලන්නේ ඈ වැඩිපුර අන්තර්ජාලයෙන් තමයි හැමදේම බලන්නේ. ලංකාවේදී උපාසකම්මලා උදේ පාන්දරට නැගිටලා පිරිත් අහනවා. හැබැයි රැයට හිමීට අඩු කරලා ටෙලි නාට්‍යයක් බලනවා. දැන් සීලවතී උපාසකම්මත් හැමදාම රාත්‍රියට ටෙලි නාට්‍යයක් බලනවා. බලන ටෙලි නාට්‍යයේ නම තමයි ප්‍රවීණා. මොකක්ද බලන්නේ? ඈ ප්‍රවීණා. මෙයා හැමදාම පුරුද්දක් විදිහට මේක බලනවා. හැබැයි සද්දේ අඩු කරලා. හැමදාම නාට්‍ය ඉවර වෙනකොට දානවා යටින් මොකක් කියලාද? ඈ මතු සම්බන්ධයි. ඉගෙන හෙට තියෙනවා. මතු සම්බන්ධයි කියලා දානකොට ප්‍රවීණ අනුරාධට තුවක්කුව දික් කරන් ඉදී. උපාසකම්මට කීර්ති ගියා. වැහුව ටීවී එක ගියා ඇඳ උඩට පොරව ගත්ත දෙද්ද පියාගත් ඇස් දෙක එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා නැගිටිනවා වකුටු වෙනවා උඩු අතට හැරෙනවා බලි අතට හැරෙනවා උපාසකම්මට නිින්ද යන්නේ එලි වෙනකන් උපාසකම්ම ඇඳ උඩ දඟලනවා ඒත් නිින්ද යන්නේ නැහැ. මෙයා නිදිය ගත්තෙම නැහැ එලි වෙනකන් කල්පනා කළා. පිටිතියයිද නැද්ද? මොකද්ද කල්පනා කරේ? වෙඩිතියයිද නැද්ද? දැන් මොකද හේතුව මොකක්ද? මෙයා නිදා ගන්න වෙලේ අන්තිමටම බැලුවේ හෙලිනාට්‍ය අවසන් කරනකොට තුවක්කුව දික් කරන්නේ තමයි මතු සම්බන්ධයි කියලා දැම්මේ. දැන් වෙඩිතියයිද නැද්ද කියලා බලන්න නම් හෙට මේක බලන්නම ඒක තමයි මාධ්‍යයේ හැටි. උදේ පාන්දර උපාසකම්ම නිදිමතේම නැගිට 6ට නැගිටලා මල් වට්ටියක් අරන් ගියා වැටගාවට මල් පූජා කරන්න බුදුහාමුදුරන්ට මල් කඩන්න. දැන් වැටගාවට වෙලා මල් කඩනකොට අල්ලපු ගෙදර ඉන්නවා සිරියාවතී. එයාගේ යාළුවා. මෙයක් එනවා හැමදාම 6ට මල් කඩන්න වැටගාවට. දැන් වැටෙන් මෙහා පැත්තේ සීලවතී මල් කඩනවා වැටෙන් මෙහා පැත්තේ සිරියාවතී මල් කඩනවා. දෙන්න දෙපැත්තේ ඉඳන් මල් කඩනවා. මල් කඩන ගමන් මෙයාලා හැමදාම බුදුබණ කියනවා. බුදු ගුණ කියනවා. මොනවද බුදු ගුණ? ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. හැමදාම මොකක්ද කරන්නේ? බුදු ගුණ කියා මල් කඩනවා. දැන් අද ඉන්නේ නිදිමතේ. මෙයා කියනවා ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඊරේ මාර වැඩක් නෙවුනේ. අල්ලපු ගෙදර උපාසකම්මාන මොකක්ද? අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං. ගාථාව හරියට කියන්නේ නැහැ. කියන කතාව හරියට කියන්නේ නැහැ. අදරයට මොනවා වෙයිද දන්නේ කිව්වා. උපාසකම්මා කල්පනා කළා මොකක් ගැනද මේ කියන්නේ? බුද්ධෝ භගවාති ප්‍රවීණ කනුරාදයියට වෙඩි තියන්නේ හැදුවනේ කියලා කිව්වා. අල්ලපු ගෙදර උපාසකම්මට ටීවී එකක් නැහැ. අත් දෙක නළලේ තියලානේ සාදු කියලා කිව්වා. දැන් උපාසකම්මලා මෙහෙම අය ඕන තරම් අපේ ලංකාවේ ඉන්නවා. අනවබෝධය නිසා අකුසල් කරනවා. මට කියන්න ඕනුනේ පින්වතුනි සීලවතී උපාසකම්ම රාත්‍රී ඇහැනම ඉන්ද්‍රිය තුලින් බලපු රූප පෙළ ප්‍රවීණා නැමැති රූප පෙළේ අවසාන කොටස එළි වෙන කොටක් අල්ලගෙනද නැද්ද? අල්ලගෙන. ඒකට කියන්නේ උපාදානය කියලා. ඇහෙන් දැකපු රූපය මගේ කියලා අල්ලගත්තා. එළි වෙනකොට ඒ ගැන තමයි සිහිය තියෙන්නේ. මෙන්න මේක තියන තාක් නිවන් දැකීමක් ගැන හිතන්නවත් බෑ. ඒ නිසා කිව්වේ බිරිඳ ස්වාමී අතාරින්න කලින් ඇහෙන් කනෙන් නාසයෙන් දිව ශරීරයෙන් ගන්න මේ අරමුණු ගැන අනිත්‍යතාවය මෙනෙහි කරන්න ඕන. පුතාට තියෙන ප්‍රශ්නේ බිරිඳ ඇවිත් කියනවා ඉස්සල්ලාම කවුරු අතාරින්න කියලාද? මම ගෙදර ඉන්න ඕන නම් ඔයා අම්මව අයින් කරන්න. බිරිඳ කියනවා නැත්තම් මම යනවා අල්ලගත්ත අත් දෙකේ. මිතුවක් කල්මා සමගින් ආදරයෙන් මුන්න ඔයාට පුළුවනි
නුඹ නැති එක දවසක් මට බෑ ජීවත් වෙන්න කෙරෙන්න ඕනේ මොනවද හනිකට පවසන්න ඔබ මට නාදරේ මා හඳුනනවා ඔබ දාගියොත් සත්සයි මා මිය යනවා වයසක අම්මගෙන් බොකාර දර වෙනවා මේකට යමක් දෙන්නම කල යුතු වෙනවා අපි දෙන්නම එකතු වෙලා මේකට මොකක් හරි කරමු මොකක්ද මේකට කරන්න ඕන අනේ මාව දාලා නම් යන්න එපා මට ඔබ නැතු ඉන්න බෑ කිව්වා අද කාලේ නම් අම්මා තාත්තලා වයසට ගියාම කොහාටද ගෙහින් දාන්නේ මහලු මඩමට නමුත් අතීතේ මහලු මඩම් තිබුණේ නැහැ බිරිඳගේ සූදානම් අම්මාට කළ යුතු දේ ගැන කියයි බිරිඳ ඇවිත් කියනවා අපි අද රැට අම්මට මෙහෙම කරමු කවි බණ කියනවා මම මොහොතක ඉඳලා සමහර දෙනා ඇත අඩ නින්දට වැටිලා එහෙනම් පින්වතුනියේ ගැන පොඩියක් සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා මොනවද පින්වතුනි දත් නැති සියලා වගේ වාරවනෝ නැති කිරියම්මලා ටිකක් වගේ දැතම නලල වෙත තබවා බැති සිටිනේ හයියෙන් සාදු හඬ පතුරනු පින්වතුනි පින්වතුනි ආදරණීය බිරිඳ අම්මා ළඟට ඇවිත් කියනවා ගෙදර කරදර වුණ අම්මාය සැමට මුල්ලොන කරුණයකි පල දෙන සිතන්නේ මා
ගඟට ගෙන ගොස් මරමු දවසක අම්මාව ගංගාවට දාලා මරන්නයි බිරිඳගේ යෝජනාව. පින්වතුනි, දරුවෙක්ට අම්මා කෙනෙක්ගේ සෙනෙහස කොයිතරම්නම් වටිනවද? එදා බිරිඳගේ යෝජනාව වුණේ තමන්ගේම අම්මාව ගංගාවට විසි කරලා මරන්න. පුතාගේ ඇස්වල කඳුළු පිරුණා. තමන්ගේ ආදරණීය අම්මාව මරන්න තරම් පුතෙකුගේ හදවතට මහා වේදනාවක් එදා දැනෙනවා. ඇස්වලින් කඳුළු පෙරාගෙන වැටෙද්දී අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ගිහිල්ලා දන ගහලා මගේ රත්තරන් අම්මේ මට සමා වෙන්න කියලා කිව්වා. බිරිඳක් ලබනකොට හොඳට හිතන්න ඔබටත් මේ කොහොඳ අවස්ථාවක්. තමන්ගේ අම්මාව මරන්න නියෝග කළ බිරිඳගේ කීමට රැවටුණු ආදරණීය පුතා අම්මගේ දෙපා ළඟ දන ගහලා කඳුළු හෙලනවා. අම්මා අද අවසන් ගමන යාවිද? මෙදියම් රාත්‍රියේ උදාවේක නෙත්ති අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟ පුතා අතර වුණා. සිදුුනේ කුමක්ද? කාලුවර බැන්ද මෙදින් කංගට නිදාසිටින මව ගන්තේර වෙත ගෙනියනවා. කෑරල නද මේ විපතේ ලකුණු කියනවා. දස මාස කුස දරාපෝ මාවෝ ගඟට දමනවා. දස මාස කුස දරාපෝ මාවෝ ගඟට දමනවා. අම්මාව ගංගාවට විසි කරලා පුතා ගෙදරට ඇවිත් සුවඳින්දකට වැටුණා. නමුත් අපි සිතන දේ නෙවෙයි එදා ගම්මානෙ මැද සිද්ධ වුණේ. අසරණ මේ මව කළ පින් බලමතු වෙනවා. ගන්දේ වැටේ පඳුරට අම්මාව පැටලෙනවා. ගණකාරවල කපාන දින කරන ගෙනවා. පුතු සොයන මව නලෝයම ගෙට පැමිණෙනවා. పూర్වේ වාසනාවකට ගංගාවට විසි කළ ආදරණීය අම්මා මහා කටුවකුලක සිර දෙනවා. අර කටුවක් දෙල්ලීගෙන ගොඩට එන අසරණ අම්මා
ඉස්සල්ලාම කතා කළේ කාටද දන්නපද මගේ රත්තරන් පුතේ අනේ මාව දාලා යන්න එපා කියලා මම එදා ඇඬුවා. අම්මගේ හඬ කාටවත් ඇහුනේ නෑ පින්වතුනි. අම්මා එදා එළි වෙනකන් දනගා ආවා පුතාව සොයාගෙන. අම්මගේ දනිස් දෙක පුපුරු ගහලා ලේ ගලනවා. දුක දරා ගන්න බැරි කමට ගෙදරට ආපු අසරණ අම්මා පිළ උඩින් වාඩි වුණා විතරයි ලේලි ඇවිත් දොර ඇරියා. ඉස්සරහ වැටිලා ඉන්න අම්මව දැකලා කතා කළා ස්වාමියාට. කතා කරලා අහනවා ගැඹුරටි ගම් තීරට අම්මා බදෑවාම කොහොමද සිදුනේ අම්මාගේ පැමිණීම ඔය බොරු වලින් රාවට නොබෑ හැමදාම මේ මොහොතේම කරමි මේ ගෙය හැර යාම. තව මොහොතක්වත් මම මේ ගෙදර ඉන්නේ නැහැ. ඔබ මාව රැවට්ටුවාම මැරුවයි කියලා බිරිඳගේ අතින් අල්ලගෙන කියනවා සොඳුර මට තව සතියක් කල් දෙන්න මම මේකට පිළියමක් කරන්නම්. පින්වතුනි කාලය සතියක් ගත වුණා. උදේ පාන්දර ස්වාමියා ළඟට ඇවිත් බිරිඳ කියනවා ස්වාමීනි ඔබ දන්නවද ඔබේ නමින් මගේ කුස තුල දැන් දරු හැටියෙක් ඉන්නවා. මම අම්මා කෙනෙක් ඔබ තාත්තා කෙනෙක්. මේක අහපු ගමන් පුතාට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. ඔබට මොනවද ඕන? ඔබ ඉල්ලන ඕන දෙයක් මං ගෙනහැලා දෙන්නම්. ඔබට ඕන දෙයක් තියෙනවා නම් දුර දුකක් කියන්න මං ඉටු කරන්නම්. ආදරණීය බිරිඳ කියනවා ස්වාමීනි මට කිසි දෙයක් එපා. මගේ මේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් මගේ හිතේ පුංචි දොර දුකක් තියෙනවා. ඔබට පුළුවන් දෙයක් ඉෂ්ට කරන්න. මොනවද ඔබට දොර දුකට ඕන? එන්න කියනවා. මේක කර්මයකි සතුටක් නම් නැත කවදාද මේ කිවමිය යන්නේ කොපෙන් ඇවිලි දෙමුවන් රතු වී එතනදී දම් මිටි කන්නේ ගෙදරින් යන්නට සැරසුන වේලේ තන සැමියට මිය පවසන්නේ ඔබේ මව් මරණ හදවත කන්නට මහා දොළ දුකක් ඇතිවන්නේ. අදරට නුඹේ අම්මාව අමුස්සොහොනට ගෙනහිල්ලා අම්මගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මිදුළු නහරතරින් අත දාලා අම්මගේ හදවත අමුමුයි ලේත් එක්ක කණ්ඩෝන. ඒක තමයි මගේ එකම දොළ දුක. පුතාගේ ඇස්වල කඳුළු පිරුණා. පින්වතුනි එදා අමාවක දවසක් ආකාශයේ සඳ පායා තිබුණේ නැහැ. සඳේ කිරණ නොමැති නිසා තරුකඩ පවා දිලිසුනේ නැහැ. අන්ධකාර රාත්‍රියට ආභරණයක් වුණේ
කණාමැදිරියන් එළිය විතරයි. ස්වභාව ධර්මයේ පවා මිරින වෙලා බලන් ඉන්නව සිදුවෙන අපරාධේ දිහා. මෙදියම් රාත්‍රී අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ලං වෙලා අම්මගේ දෙපා ළඟ දන ගහලා ඇඟිලි තුඩු මතින් අත තියලා වැඳලා එක එක ගහ ඇඬුවා. කුප්පි ලාම්පු එළියට අම්මට ඇහැරුණා. අම්මා දැක්ක පුතාගේ ඇස්වල කඳුළු වැටෙනවා. අම්මා ඇස් දෙක පියාගත්තා. මං දන්නවා පුතේ අද රැට ඔබ මාව මරනවා කියලා. ඒ මගේ හිතේ කවදාවත් ඔයා ගැන තරහක් නැහැ. මගේ හදවතින් මං ප්‍රාර්ථනා කරලා කියන්නේ එක දෙයයි, උපදින සංසාරේ හැම භවයකම ඔබ මගේම පුතා වෙලා මගේ කුසේ ඉපදෙන්න කියලා. අම්මා ඇස් දෙක පියාගත්තා. ගතුනේ බොහෝ සුළු වෙලාවයි. කාරුවල නිසාසල රහද සාසල කරනවා තම no है